මේක ගැන සාමාන්‍යයෙන් වීඩියෝ එකේ මම බැලුවා මේ මෙල්බන් කරපු එකේ. ඒකේ මේ මෙතනින් පටන්ගෙන මේ කියන්නේ කොහොමද මාර්ගයට පිවිසෙන්න ඕන නම් ඒ ටික දැනගන්න පුළුවන් නම් ඊට පස්සේ භාවනාවට සම්බන්ධ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා මේ ඒ ටික මම පස්සේ එතකොට හැම වෙලාවකදීම ධර්මය ගැන විමසනකොට අපිට තියෙන ඕන දේ තමයි මුලින්ම සත්‍ය ඥානය කියන එක. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියලා තුනක් තියෙනවා. සත්‍ය ඥානය කියන්නේ අපි දැනගෙන ඉන්න ඕනේ අපි මොකද්ද කරන්නේ කියන එක. කෘත්‍ය ඥානය කියලා කියන්නේ අපි ඒක කරනවා. කෘතඥානය කියලා කියන්නේ අපි ඒක කළ බවට නුවණ තියෙනවා. හැබැයි සත්‍ය ඥානය තුල අපිට තියෙන්න ඕනේ කෘත්‍ය ඥානය ගැන නුවණ තියෙන්නත් ඕනේ කෘතඥානය ගැන නුවණ තියෙන්නත් ඕනේ. අපි කිව්වොත් ඔයගොල්ලන්ට මෙතන ඉඳන් ඔයගොල්ලෝගේ ගෙදරට යන්න ඕනේ කියලා දැක්මක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ ගෙදර කියන තැන ගැන දන්නවා ඉස්සෙල්ලා. කොතනද ගෙදර කියන්නේ? ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා කොහොමද යන්නේ කියලා. ගෙදරට යන්නේ කොහොමද මොකද්ද මාර්ගය කියලා දන්නවා. දැනගෙන තමයි මෙතනින් එළියට බැහැලා යන්න පටන් ගන්නේ. ඔයගොල්ලෝ නොදන්න තැනකට යනකොට ඉස්සෙල්ලාම හොයන දේ මොකද්ද? එතනට යන ඇඩ්‍රස් එක මොකක්ද කියන එක. එතකොට ඇඩ්‍රස් එකෙන් තමයි ඔයගොල්ලෝ හොයාගෙන යන්නේ එතන මොකද්ද කියන එක. එතකොට යන පාර ගැන ඔයගොල්ලෝ මූලික වශයෙන්ම දැනුවත් වෙනවා. එතකොට හැබැයි ඇඩ්‍රස් එක දැනගත්ත කියන එකෙන් ඔය කියන්නේ නැහැ ඔයගොල්ලෝ තාම එතනට ගියා කියලා. ඇඩ්‍රස් එක තාම දැනගත්තා. නිවන් දකින්න කියන එකත් ඒ වගේ. හැබැයි අද ගොඩ දෙනෙක් හදන්නේ ඇඩ්‍රස් එක නැතුව යන්න. නිවනට යන ඇඩ්‍රස් එක මොකක්ද කියන දේ දන්නේ නැතුව යන්න තමයි එළියට බහින්නේ. කියන්නේ කෘත්‍ය ඥාණයෙන් පටන් ගන්න. භාවනාවක් හොයන්නේ. කරන්න දෙයක් හොයන්නේ. අපි කරන භාවනාවෙන් කොහොමද නිවන් දකින්නේ? අපි කරන දේ කොතෙන්ටද වැටෙන්නේ? ඒක දන්නේ. ඊට පස්සේ අපි මේ දේ නොදැන අපි කරන්න හදන වැඩේ තේරුම් ගන්න. ඔබ බුදුරජාණන් වහන්සේ හොඳ උදාහරණයක් කියනවා. එක පුරුෂයෙක් ඉනිමගක් බඳිනවා. ඒ ඉනිමග බඳින පුරුෂයා ළඟට ගිහිල්ලා කෙනෙක් අහනවා ඔබ ඇයි මේ ඉනිමග බඳින්නේ? ප්‍රාසාදයට හරියට. ඒ ප්‍රාසාදයේ කොච්චරක් උසද? ඒ ප්‍රාසාදයේ කොහෙද තියෙන්නේ? දන්නේ නැහැ. මේක තියලා ඒ ප්‍රාසාදයට යන්න පුළුවන්? දන්නේ නැහැ. ඒ වුණාට ඉනිමග බඳින්න. ඒ වගේ අපි නිවන් දකින්න ගමන ඒ වගේ හදාගෙන හරියන්නේ. අද දෙයක් කරනවා. කරන්නේ මොකටද? මේකෙන් මොකක්ද ලැබෙන්නේ? නිවන. අපිට ඒක නිසා නිවන දකින්න දර්ශනය නැතුව අපි දකින්න හදන නිවන ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අපි නිවන කියලා එකක් හිතුවට හරියන්නේ නැහැ. අපි ඒ තැන ගැන දැනගන්න වෙනවා මොකක්ද කියලා ඉස්සෙල්ලා. ඒක තමයි සත්‍ය ඥානය කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ. නැත්තම් සම්මා දිට්ඨි පුබ්බංගමං හෝති. සම්මා දිට්ඨිය පූර්වාංගම වෙනවා මේ මාර්ගයට. එතකොට අපි ළඟ සම්මා දිට්ඨිය කියන්නේ දර්ශනයක් තියෙන්න වෙනවා අපේ ජීවිතේ නිවන ගැන හඳුනාගත්ත නිවන කියන දේ මොකක්ද කියලා හොයාගත්ත දර්ශනය. ඒ දර්ශනයට අනුව තමයි අපි දැන් කෘත්‍ය ඥානෙ තියෙන්නේ. අපි යන්නේ ඉන්න ඇඩ්‍රස් එකට අනුව තමයි පාර තීරණය වෙන්නේ යන තැනට අනුව. එතකොට යන තැන මොකක්ද කියන එක අනුව පාර තීරණය කරගන්න පුළුවන්. මේ පාරට අනුව යන තැන තීරණය කරගන්න ගියොත් දෙවරක්. ඒක නිසා අපිට යන තැනට අනුව පාර අරගෙන යනකොට අපිට ඉස්සෙල්ලා ගන්න වෙනවා ජීවිතේට මොකක්ද දර්ශනය. මොකක්ද නිවන කියන්නේ කියලා. ඒක නිසා අපිට නිවන ගැන ඉස්සෙල්ලා දැනගන්න වෙනවා මොකක්ද නිවන කියන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට නිවන කියලා පෙන්වන්නේ රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ නිවන. රාගය ක්ෂය කිරීමක් තියෙනවා නම්, ද්වේෂය ක්ෂය කිරීමක් තියෙනවා නම්, මෝහය ක්ෂය කිරීමක් තියෙනවා නම් මේකට කිව්වා නිවන කියලා.
එතකොට රාගක්ෂය, දේශක්ෂය, මෝහක්ෂය කියනකොට අපිට හම්බෙන්න ඕනේ සියලුම අර්ථ. කොහොමද රාගය නැති කළේ? කොහොමද ද්වේෂය නැති කළේ? කොහොමද මෝහය නැති කළේ? හුලම් පුරවපු බැලුම් බෝලය වතුර යට උබාගෙන හිටියා වගේ නම් අපි මේක නැති කරන්න හදන්නේ. අතහැරපු ගමන් උඩට මතුවේ. ඒ වගේ අපි රාගය ඇති වුණ හේතුව තියාගෙන නම් රාගය නැති කරලා තියෙන්නේ. හේතුව අයින් වෙච්ච ගමන් රාගය ඇති වෙනවා. අර වේදේහිකාවේ කතාව අහලා වේදේහිකා ගෘහපතිනිය බුදුහාමුදුරන් කාලේ හිටියා. බොහොම ඉවසනවා කියලා බොහොම ප්‍රසිද්ධයි රටේ. ඉවසීම අතින් ගොඩාක් ඒ නගරේ ප්‍රසිද්ධයි. මෙහා ළඟ වැඩ කළ එක 16ක්. 16ට හිතුණා වේදේහිකා ඇත්තටම ඉවසනවාද කියලා බලන්න. මගේ ස්වාමී දිනේ ඇත්තටම ඉවසනවාද කියලා. එයා දවසක් ටිකක් පරක් වෙලා නැගිට්ටා. නැගිට්ටට පස්සේ ඇයි පරක් වුනේ කියලා. නිකන්. ඊට පස්සේ අනිත් දවසේ නැගිටින්න දුක. අනිත් දවසේ පරක්. එදා ඇයි කියලා නිකන්. ඊට පස්සේ ටිකක් සැරෙන් කිව්වා නැගිටින්න. ඊළඟ දවසෙත් නිදාගත්තා. ඊළඟ දවසේ උන්ටම බැන්නා. ඊට පස්සේ ඊළඟ දවසේ නිදාගත්තා. ඇයි කියලා මම නිකන් කිව්ව ගමන් ළඟ තිබ්බේ මෝල් ගහෙන් ගිහුවා. ඔළුව පැනලා එනකොට මේ 16 පාට බැහැලා දුවගෙන යනවා මෙන්න ඔබලා කියපු ඉවසනවා කියපු වේදේහිකා මට මෝල් ගහෙන් ගහලා ඔළුව පැලුවා. දැන් ලේනවා කෑග ගහනවා. එතකොට රටේම මහ අපකීර්තියක් ඇති වෙන වේදේහිකා ඉවසනවා නෙමෙයි වේදේහිකා මහ නපුරු තැනක් කියලා. වේදේහිකා ඉවසුවේ ගැටෙන්න හේතුව නැති නිසා. 16 ඔක්කොම ටික හොඳට කරනවා. ඒක නිසා වේදේහිකා ඉවසලා තියෙන්නේ. නැත්නම් වේදේහිකාගේ ඉවසීම නිසා නෙමෙයි. ඒකට කියන්නේ ඉවසීම කියලා. ඒ වගේ අපි භාවනා කරන එකෙන් ප්‍රහාණය කරන රාගයට, ද්වේෂයට, මෝහයට කියන්නේ ප්‍රහාණය කළා කියලා. ඒකට කියන්නේ ඒක තද කළා, යට තෙව්වා, වතුර යට තෙව්වා. ඒක තදංග ප්‍රහාණයක්. ඒකට කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය කියලා. තදංගයි කියන්නේ මේ අවස්ථාවට එවුවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ දර්ශනයෙන් ආශ්‍රව සිඳින්න. දර්ශනයක් අවශ්‍යයි අපිට දැක්ම. අපේ අද දැක්ම තියෙන්නේ ලෝකෙන් සැප එනවා, සැප විඳින ලෝකෙ තියෙනකොට අපි මෙහි ජීවත් වෙනවා කියන්නේ. ඒක තමයි අපේ දැක්ම. ඒ දැක්මට අනුව තමයි අපි වැඩ කරන්නේ. ඉඳගෙන ඉන්නවා. කකුල් අතපය රිදෙනවා. මොකද කරන්නේ අපි? හිට ගන්න. ඉඳගෙන ඉඳපු අපි හිටගත්තේ ඇයි? ඉඳ ගැනීම කියන දුකෙන් අයින් වෙලා හිට ගැනීම කියන සැප ලබන්න. ටිකක් වෙලා හිටගෙන ඉන්නකොට ඒක අමාරුයි. ආයෙ ඉරියව්ව වෙනස්. දැන් ඉඳගෙන දුක් විඳපු අපි හිටගත්තේ ඉඳගත්තු දුකෙන් නිදහස් වෙලා හිටගත්තු සැප ලබන්න. හැබැයි යම් මොහොතක නම් හිටගත්ත මොහොතෙමයි හිට ගැනීම කියන දුකේ පටන් ගන්න. ඒ දුක පටන් ගත්තේ ඉඳගෙන ඉඳලා හිටගත්ත මොහොතෙමයි. නමුත් අපිට ඒ දුකේ සැප කියන සංඥාව විපල්ලාසයේ පෙරළුණු සංඥාව තිබුණා. ඉඳගෙන දුක් විඳ අපි හිතුවා හිටගත් එක සැපයි කියලා. නමුත් ටිකකින් ඒකම දුක වුණා. ඔය දේ නෙමෙයි අපේ හැම දෙයකටම වෙලා තියෙන්නේ. ජීවිතේ පුංචි කාලේ ළමයි ඉගෙන ගන්න තැන ඉඳලා වයසට ගිහිල්ලා මැරෙනකම්ම අපි සැප හොයනවා. අපි ප්‍රශ්නයකට උත්තර හොයනවා. අපි හැම මොහොතේම සැප බලාපොරොත්තු වෙනවා. ඉගෙන ගන්නේ හොඳ රස්සාවක් කරා. ඉගෙනගෙන ඉවරුණාට හරි ගියේ නෑ. සැප ලැබුණේ නෑ. දැන් රස්සාවක් හොයනවා. රස්සාවක් හම්බුණා. දැන් සැපයිද? වින්න කවුවක් වැස්සක් ලෙඩක් දුකක් නොබල රස්සාවට යනවා කියන එක දැන් ඒක දුක. ඊට පස්සේ දැන් සැපය මුදල හම්බෙනවා. දැන් මුදලක් හම්බෙනවා. දැන් සැප දැනෙනවද? නෑ. දැන් සැප ගන්න මේක වියදම් කරන්න. දැන් වියදම් කරන එක සැපද? බොහොම අමාරුයි දැන් වියදම් කරන්න ගියාට පස්සේ. මෙච්චර වියදම් වුණා. දැන් ඒක හිතට දුකයි. බැංකුවේ කොච්චර සල්ලි තිබුණත් සැප දැනෙන්නේ නැහනේ.
ඒක හිතේ හිතලා සතුටු වෙන එක විතර. දැන් වියදම් කරන්න යනකොට සැප හොයාගන්න. දැන් ඒක දුකයි. දැන් එතකොට අපි හොඳයි මුදලක් ලොකුවට වියදම් කරා. හොඳ ලොකුවට ගියා. හොඳ ලොකුවට මේ විදිහට අපි අරගත්තා. එතකොට අරගෙන දැන් ඉන්නවා. දැන් ගෙදරට එනකොටම අපි ගෙදර විඳින්නේ කොහෙන්ද? අපි මනසින් විඳින්නේ අපේ ගෙදර. මට මෙච්චර ලොකු ගෙයක් තියෙනවා. මානසික සතුටක් තියෙනවා. මට ලොකු ගෙයක හිමිකාරයෙක් මම. ඊට පස්සේ මේ ගේ දකින්න කියන එක සැප නෙමෙයිනේ. දකින්න නම් මට ගන්න ඕනේ නැහැ නේ. වටේ පිටාවේ ගෙවල් බල බල ඉන්න ඕනේ සැප විඳින්න. දකින්න දර්ශනේ සැපයි නා. මේකේ අපේ ගේ කියලා හිතන්න ඕනේ. ඒ දකින්න එකෙන් සැපේන ඕන. දැකීම නෙමෙයි සැප. මේක මගේ කියලා හිතන මේ සංකල්පේ අපි විඳින්නේ. ඊට පස්සේ දැන් මෙතෙන්ට එනවා. ඊට පස්සේ දැන් පුටුව ගත්ත එකේ සැප තාම නැහැ අපිට. මට මෙච්චර ලොකු හොඳ පුටුවක් තියෙනවා. සැප නැහැ. ඉඳ ගන්න. ඉඳ ගන්නකොට මේ කයට ගැටෙන ස්පර්ශයේ මේ මොහොත මේ ටික විතරක් දැනෙනවා. දැන් විඳින්නේ මුළු පුටුවෙන්ම එන සැප. මට මෙහි එක ළමෙක් කියනවා. එයා හිතාගෙන ඉන්නවා මේ බොහොම හිතවත් දරුවෙක් ඉතින්. රස්සාවක් කරලා හොඳ මෙට්ට සහ කොට්ට තියෙනවා. ඉතින් සෑහෙන ලොකු ගණන් වලට ඉතින් මෙට්ට තියෙනවා 1000 ගණනක් විතර වෙන මෙට්ට. ඉතින් ඩොලර් 100කට වැඩි කොට්ට තියෙනවා. එයාට හරි ආසයි මේ මෙට්ටයක් කොට්ටයක් ගන්න. එතකොට දැන් නිින්ද ගියාට පස්සේ මම හිතුවේ දන්නවද මම නිදාගෙන ඉන්නේ මේ කොට්ටේ කියලා. නිින්ද ගියාට පස්සේ අපි ඒක දන්නේ නැහැ. අපි දන්නේ මනසින් විඳින කොට්ටේ විතරයි හැම වෙලාවෙම. කායික ස්පර්ශය ලැබෙනකොට කායික ස්පර්ශයට වටිනාකම තිබ්බද? ඩොලර් 100ක වටිනාකම කායික ස්පර්ශයට දැනුනේ නැහැ. දැනුනේ සැපසහගත වේදනාව. ඒකත් එක්ක වින්ද ඩොලර් 100ක කොට්ටේක මම ඉන්නේ. දැන් කොට්ටේ උපද්දගත්ත මනසින් වින්දේ කොට්ට. මෙච්චර වටින කොට්ටේ වටිනාකම වින්දේ තමයි මනසින්. අපි විඳින්නේ ඔන්න ඔය මට්ටමේ ලෝකයක්. නිින්ද ගියාට පස්සේ ඒකත්. හැබැයි මට මෙච්චර වටින ඇතක් සහ කොට්ටයක් තියෙනවා කියලා මනසින් විඳිනවා. එතකොට ඔය වටිනාකම එළියට දෙනකොට ඕක වෙනස් වෙනකොට එළිය පැත්තෙන් ඕක විපරීත වෙනකොට දැන් ජීවිතේට දුක එනවා. අඩුම තරමේ ඕක හොඳටම සැපයි කියලා තිබුණොත් මෙච්චර සැපසහගත දෙයක් දාලා යන්න වෙන එක දුක නැද්ද? ඒක හරි දුකින් නේ. ඕක දුකින් කෙලවර වෙනවා. ඒක නිසා මේ රූපේ ආස්වාදයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත් කිව්වේ නැහැ. මහාලි සූත්‍රයේදී කියන බුදුරජාණන් වහන්සේ මහාලි මේ සත්‍ය කෙලසීමට හේතුප්‍රත්‍ය තියෙනවා. හේතුප්‍රත්‍ය නැත්තේ නෑ තියෙනවා. හැබැයි මේ රූපේ ආස්වාදයක් නැත්තම් සත්‍ය රූපේ ඇලෙනවා කියන දේ වෙන්නේ නැහැ. ඇලෙන්නේ රූපේ ආස්වාදයක් තියෙන නිසා. ඒ වගේම ආදීනවයක් නැත්තේ නෑ. රූපේ ආදීනවයක් තියෙනවා. තියෙන නිසා තමයි සත්‍ය රූපෙන් මිදෙන්න උත්සාහවත් වෙන්නේ. ඒක නිසා මේකේ ආදීනවේ කවදා හරි හැබැයි ආස්වාදය පුටුවේ ඉඳගෙන ඉන්නේ මොනතරම් සුළු වෙලාවක්. ඒ වුණාට අපි පුටුවෙන් විඳින ආස්වාදය මනසේ උපද්ද ගන්න ඕන කොච්චර දුරද? ගෙදර ඉන්නේ කොච්චර සුළු වෙලාවක්ද? අපි ගෙදර විඳින්න හදන ආස්වාදයේ කොච්චර ලොකු දෙයක්? ආස්වාදයේ නමුත් එක සිතුවිල්ලකදී අපිට ආදීනවේ ඒ ගෙදර පවත්වන්න පැවැත්ම තුල කොච්චර දුකක් වෙනවද? ඒකෙන් කියන්නේ නැහැ මේව එකක්වත් එපා කියනෝ නෙමෙයි. මේවම හැවරෙන්න එපා කියලා මේ කියන්නේ. මේ දේවල් අතාරින්න මේවා එපා කියනෝ නෙමෙයි. දැන් අපිට පුළුවන් මේ පුටු එපා කියන්න. අපිට පුළුවන් ගෙදර එපා කියන්න. හැබැයි ඒ එපා කියන එක ඒකාන්තයක්. එපා කියන එක ඒකාන්තයක්. ඕනේ කියන එකට කියනවා කාමසුඛලිකාණ යෝගී කියලා. එපා කියන එකට කියනවා තෙක්ලමතන කියලා. අපි කාමසුඛලිකාණ යෝගී කියන්නේ අපි හිතන්නේ හොඳට හදලා තියෙන තැනක ඉන්නවා කියන එක නෑ. පාරයින් ඉන්නේ හිඟන්නක් කාමසුඛලිකාණ. ඇයි එයා බලාපොරොත්තු වෙන්නේ හොඳ සැපෙන් ඉන්න නෙමෙයි. එයාගේ අදහස හොඳ රූප හොයන්න, හොඳ ශබ්ද හොයන්න, ගඳ සුවඳ විඳින්න, මුදල් හම්බ කරලා හොඳට සැපෙන් ඉන්න.
ඒකනේ එයාගේ කැමැත්ත ආසාව. අදහස තියෙන්නේ ඒකට. එයා කාමසුපල්ලිකාණී යෝගී. එයා හොයන්නේ කාමය. කාමය හොයන මට්ටම කියන එක අදාළ නැහැ. කාමය හොයන කෙනාට කියනවා කාමසුපල්ලිකාණී. එතකොට කෙනෙක් ඉන්නවා මේකෙන් දුක එනවා කියලා දැනගෙන මේව නැති කරන්න ගත්තොත්. භෞතිකයෙන් අයින් කරන්න ගත්තොත්. එයාට කියන අත්ති කිලමතයි. ලෝකයා ඔන්න ඔය අන්ත දෙකට වැටෙන්න පුළුවන්. එක්ක මේවා ඕනේ කියලා ගන්න පුළුවන් නැත්නම් ලෝකෙට පුළුවන් මොව එකක්වත් එක දුකයි කියලා අයින්. නමුත් බුදුරජාණන් වහන්සේ ඔය අන්ත දෙකට නොපෙමින මධ්‍යම ප්‍රතිපදාවෙන් දහම් දේශනා. මෙතන පිළිගන්න. අපිට පෙන්වන්නේ හැම වෙලාවෙකදීම අවබෝධය ජීවිතේ. අපි මනසින් සතුටු වෙන සතුට අපි විඳින්නේ නැත්නම් මනසින් හදන gedara විඳින්නේ නැත්නම් අපි තණ්හා කරන්නේ. ගේ හම්බෙන්නේ නැත්නම් අපි තණ්හා කරන්නේ මොකද? ඒකට වෙනම ශාස්ත්‍රයක් තියෙනවා. ශාස්ත්‍රයක් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨිය පෙරටු කරගත්ත බුදුරජාණන් වහන්සේගේ දර්ශනය. ඒක තමයි අපිට යන්න අවශ්‍ය අවබෝධ කරගන්න අවශ්‍ය මඟ. ඉතින් ගොඩක් වෙලාවට සටහන් ගහලා නම් ඉගෙනුවේ නැහැ. නමුත් මේ මේසට ආවට පස්සේ මේක කිව්වට තේරෙන්නේ නැහැ. හරියට තේරෙන්නේ නැති කම නිසා පොඩ්ඩක් උත්සාහවත් වෙලා මොකක් හරි දෙයක් අහලා කියලා දෙන්න කියලා. දැන් දැනගත්ත දෙයට හිතලා හිතන දේ දැනගෙන ඒ දේ කරනවා කියවට අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අනාත්ම ධර්මතාවයක් හිතලා ඒ දේ දැනගෙන දැනගත්ත දෙයට හිතලා හිතනකම දැනගන්නවා කිව්වහම කවුරුත් දන්නේ මොකද්ද කියන්නේ. ඉතින් නමුත් අපිට ලේසි ඕක පොඩ්ඩක් මොකේක හරි පොඩි සතහනක් දාගන්න තියෙනවා. මම ඔබට කියන්නේ මේ බෝට්ටු ඉරි ගහන අය අපි. ගිරේ බුලත් ටිකක් කකා මිනිස්සේ බෝට්ටුවේ යනකොට ගිරේ වැටෙනවා වතුරට. මෙන්න මෙතනින් මේ ගිරේ වැටුනේ කියලා අතේ තිබුණ හුණු පාරෙන් ඉරක් ගන්නවා බෝට්ටුව. දැන් වැඩේ හරිද? වැඩේ හරියන්නේ. ඒ බෝට්ටුව එක තැනක නැහැ. අපිට ඒ වගේ මනස ප්‍රකට නැහැ. අපි රූපේ තමයි ඉර ගහගන්නේ ගොඩක්. කාලය කියයි දේවල් කියයි අපි රූපයන්ව තමයි මේ මතක තියාගෙන ඉන්නේ. එතකොට දැන් මේ දේ අපේ කෙලස් ටික. ඒක නිසා අපිට මේකත් ලේසි. ඉතින් බෝඩ් එකත් ලේසි වෙන්නේ ඔළුවේ ඉර ගන්න කම නිසා. පොඩ්ඩක් හැරෙවුනම මම කියනවා. නොතේරෙන තැනක් තිබුණොත් අහන්න. මොකද එතනින් එහාට වැඩක් නැතිවම අපි කොටින් මේක තමයි මේක ගැහුවේ ඇත්තටම ජීවිතේ මාර්ගයයි ඵලයයි ඔක්කොම ටික කියන්න අවශ්‍යයි. ඒ කියන්නේ අපිට තියෙනවා හැම වෙලාවකදීම ඇහැ රූප චක්කු විඥාන කියලා ධර්ම සාප්ප. ඇහැ කියලා කියන්නේ මේ ඇහැ නෙමෙයි. මේ ඇහැ ගැන කතා කරන්නේ. මේ ඇහැ රූප ආයතනය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ඇහැ රූප ආයතනය කියලා කියන්නේ මේ ඇහැට කියන්නේ රූපේ කියලා. හේතුව ඔයගොල්ලෝ කණ්ණාඩි ඉස්සරහට යනවා. ගිහිල්ලා ඇහැ බලන්න. ඒ පේන්නේ ඇහැ කියලානේ අපිට හිතෙන්නේ. ඒ පේන්නේ ඇහැ නම් ඒ ඇහැ බලන්නේ මොකෙන්ද? ඒ පේන්නේ කණ්ණාඩියේ පේන්නේ ඇහැ නම් ඒ ඇහැ බලන්නේ මොකෙන්ද? ඒ ඇහැ බලන්නේ ඇහි. ඒකයි ඇහැ. බලන දේෙන් දර්ශන කෘත්‍යේනුයි ඇහැ පනවන්නේ. අර ආලෝකය වර්ණ සටහනක් කියන එක. අපි ටෝච් එක අරගෙන ගිහිල්ලා කණ්ණාඩියට ගහලා නෙමෙයි ඇහැ බලන්න වෙන්නේ කලවරේ බැලුවොත්. අපිට බලන්න වෙන්නේ මේ පැත්තට ටෝච් එක ගහගන්න. එතකොටයි අපිට ඇහැ පේනවා කියන්නේ. ඒ කියන්නේ අනාත්ම වර්ණ සටහන ඇස් හමුවට ඇහැට පතිත වෙලා. ඒ කියන්නේ
වර්ණ සටහන කියනවා මම කියන්නේ මේ ආලෝකය බාහිර වස්තුවට පතිත වෙලා එන පරාවර්තන ආලෝකය ඇහැට වැටෙනවා. ආලෝකයෙන් තොර දෙයක් ඇහැට වැටෙනවා. මේ එන පරාවර්තන ආලෝකය හැරුණකොට වෙනත් දේවල් ඇහැට වැටෙනවා ගැටෙනවා. මේ එළියෙතර මොනවා හරි දෙයක් අපිට පේන්නේ නැහැ නේ. එළියක් විතරනේ අපිට පේන්නේ. දැන් මේ පරාවර්තනේ එළියේ තිබුණද මේස? ආලෝකයේ මේස තිබුණේ? ආලෝකයේ ඔරලෝසු තිබුණේ නැහැ. ඇහැට වැටුනේ ආලෝකය. මම ඇහැට කියන්නේ රළුවසෙම කියනවා නම් නෙගටිව් එකක් කියන්නේ. අර රීල් එක දාන පරණ කැමරාව තියෙන. ඒක කියනවා නෙගටිව් පටියක්. ආලෝකයට සංවේදී ආලෝකයට පිච්චෙනවා. එතකොට දැන් ආලෝකයට එළියට ඇද්දොත් නිකම්ම කළු වෙලා යන්නේ කියන්නේ. මේ ආලෝකයට පිච්චෙන නෙගටිව් එකක් වගේ මේ ඇහැ ආලෝකයට බිඳෙනවා. ආලෝකයට බිඳුනට පස්සේ ඒ බිඳෙන බාහිරින් එන ආලෝකයේ සාසනීය වචන වර්ණ සටහන. උපාදාය රූපයන් වර්ණ, ගන්ධ, රස, ඕජා ටික වර්ණය. වර්ණ සටහනක් ඇහැට පතිත වෙනවා, ඇහැ බිඳෙනවා. මේ දෙන්න අතර තමයි ඇස සහ රූපය කියන දෙක අතර තමයි මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. රූපෙට පුළුවන් මේ වර්ණ සටහනක් විදිහට ආපු දේ ඇහැට පතිත වෙන්න, ඇහැට පුළුවන්කම ලැබුණේ වර්ණ සටහන පතිත කරගන්න. හැබැයි ඇහැ දන්නේ නැහැ මම මේසේ දාගත්තා. මේසේ දන්නේ නැහැ මම ඇහැට පතිත වුණා කියලා. මේ කතා කරන්නේ භෞතිකයේ පැත්තේ ඉඳලා නෙමෙයි අපේ මනසට මේසේ හම්බෙන තැන. පැත්තේ මනස පැත්තේ ඉඳලා එළියටයි මේ කතා කරන්නේ. එතකොට දැන් ඇහැ දන්නේ නැහැ මේසේ ගැන, මේසේ දන්නේ නැහැ ඇහැ ගැන. එතකොට අනාත්ම වර්ණ සටහනක් කියලා කියන්නේ වර්ණ සටහනේ මේසේ තිබුණේ නැති නිසා. තේරෙන්නේ නැත්නම් ප්‍රශ්නය අහන්න. එතකොට තව ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. මේ වර්ණ සටහන ඇහැට පතිත වුණා, ඇහැට පුළුවන්කම ලැබුණ පාට ටික වැටෙනකම කරගන්න ඔය ටික විතරයි සිද්ධ වෙන්නේ. ඔතෙන්ට යෙදෙනවා එතකොට චක්කු විඥානය. චක්කු විඥානය කියන්නේ අපේ මනස යොමු වෙනවා ඔතෙන්ට. හිත. හැබැයි හිතට දැනගන්න පුළුවන්කම තියෙන්නේ රූපේ නෙමෙයි ඇහැ. හිතට ඒ වෙලාවේදී දැනගන්න පුළුවන්කම තියෙන්නේ රූපේ නෙමෙයි ඇහැ බිඳුන එක ගැන. අපි දැනගන්නේ අපේ ඇහැ මිසක රූපය ගැන දැනගන්න බෑ කවදා. ඇහැ බිඳුන එක ගැනයි හිතන්නේ. අපි හිතන්න පුළුවන්කම තියෙන්නේ අපේ ඇහැ බිඳුන එක ගැන මිසක රූපය ගැන නෙමෙයි. ඒකයි අපි අපේ ප්‍රසාදය ගැන දන්නවා කියලා කියන්නේ. දැන් මේ රූපෙම මීමැස්සෙක් දැක්කොත් එයාට පේන්නේ අර මීවතේ කොටු කොටු හැඩේ හැටියට එයාට ලෝකෙ පේන්නේ. බල්ලෙක් වගේ සතෙක් දැක්කොත් එයාට එයාගේ විදිහට පේනවා. දෙවියෙක් දැක්කොත් එයාට එයාගේ විදිහට මෙතන මොකුත් නැහැ. හිස් බවක් පේන විනිවිද යන එක. අපිට පේනවා මෙතන මේක. දැන් කාගේ හැද ඇත්ත නැහැ කවුරු කියන එක නෑ. මීමැස්ස කියයි එයාගේ එක හරි කියලා. බල්ලා කියනවා එයාගේ එක හරි කියලා. අපි කියනවා අපේ එක හරි කියලා. දෙවියෝ කියනවා එයාගේ එක හරි. දැන් කාගේ එකද හරි? කාගේ? හරිම දේ වෙන්නේ එයාට එයාගේ එක හරි. හැබැයි අනිත් ඒවා වැරදි යාට. අපි දැනගන්නේ මීමැස්ස දැනගත්තේ එයාගේ ඇහැ ගැන. අපි දැනගත්තේ අපේ ඇහැ. ඒක නිසායි අපිට මේ විදිහට හම්බෙන්නේ. අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මේස ගැන නෙමෙයි අත්‍යවම අපේ ඇහැ ගැන. අපි දන්නේ අපේ ඇහි අත්දැකීම විතරයි. එතකොට මෙතන ඇහැ සහ රූපය ගැන කතා කරනකොට හැම වෙලාවෙකදීම අපි දන්නේ මනස යොමු වෙන්නේ ඇහි අත්දැකීමට. මම මොකද කියන්නේ? ඇහැ කියන්නේ දැන් අපි ලංකාවේදී නිතරම වෙන සිද්ධියක් පොලිසියෙන් අල්ලන්නේ. පාර යනකොට. එතකොට දැන් පොලිස් නිලධාරියෝ දෙන්නෙක් ඉඳලා අල්ලගන්නවා. අල්ලගන්නකොට ඇහැ කියන්නේ එක පොලිස් නිලධාරියෙක්. රූපය කියන්නේ වරද කරන කෙනා. එයාට ගෝචරය වෙන කෙනා. දැන් ඇස නැමැති පොලිස් නිලධාරියා නඩුවක් දෙනවා. මේ නඩුව ලියනකොට අනිත් පොලිස් නිලධාරියා තමයි චක්කු විඤ්ඤාණය. එයා මුකුත් කරන්නේ නැහැ. එයා කරන එකම දේ තමයි ඇහැ ගැන සාක්ෂි දරන.
ඇස නැමැති නිලධාරියා කරන කටයුත්ත ගැන සාක්ෂියක් එයා දෙන්නේ. ඇසින් දුටු සාක්ෂිය. නඩු තීන්දුවක් දෙන්න නඩුව කැඳවන වෙලාවේදී ජූරියට වැදගත් වෙන්නේ ඇසින් දුටු සාක්ෂිය. ලියවිල්ල වැදගත්ුනේ නෑ නෙමෙයි. ලියවිල්ල අනුව ඇසින් දුටු සාක්ෂිය අනුවයි තීන්දුව දෙන්නේ. ඒ වගේ චක්කු විඥානයේ වග කියනවා ඇහැට. ඇහැට යොමු වුණු හිත තියෙන්නේ. එයා දෙන්නේ ඇහැ බිඳුණු එක ගැන. එයාට දැනගන්න බෑ ඇහැට ආපු පාට ටික ගැන. එයා දන්නේ නැහැ ඒක. එයා වග කියන්නේ අර නිලධාරිය කරපු කටයුත්ත හරියට. එතකොට හැම වෙලාවකදීම ස්පර්ශය කියන මේ ඵලය හදලා දෙන්නේ හැම වෙලාවකදීම දැන් අර තුන් දෙනාගේම වැය වුණු තැන. ඇහැයි රූපයයි ඇසට යොමු වුණු හිතයි. එතකොට ඒ ස්පර්ශයේ ඔය ටික සම්පූර්ණම තියෙන්නේ අපි නොදන්නා මට්ටමක. අපි දන්නේ නැහැ තාම ඇහැට පෙනුණා කියලාවත් අපි දන්නේ නැහැ. ඔය මට්ටමේ. ඊට පස්සේ වේදනා සංඥා කියලා දෙකක් තියෙන්නේ. වේදනා සහ සංඥාවෙන් කරන්නේ වේදනාව කියලා කියන්නේ හැම වෙලාවකදීම ඇහැට බිඳුණු බවට වේදනාව. ප්‍රසාදයේ බිඳුණ කියන එක තේරෙනවද නේද මේ? කොටිමාර ආලෝකයට නෙගටිව් එක පිච්චෙනා වගේ ඇහැ බිඳුණා. ඇහැ බිඳුණු බවට සංඥාව ඇති වෙන්නේ. එතන චේතනාව එයා දන්නේ මේ ඇහැ බිඳුණු බවයි වේදනා සංඥා දෙක විතරයි. මනෝ විඥානේ එයා දැනගන්නේ ඇහැ බිඳුණු බව විතරයි. ඔය ටිකට කියනවා විපාකය. ඔය ටිකට කියනවා විපාක ධර්මතාවය. අපිට ඇහැ රූපයේ පේන තැනක තියෙන ඇත්තම ටික ඔච්චරයි. අපි දන්නේ නැහැ එතනින් එහාට දෙයක්. ඊට පස්සේ දෙවනියට ඇති වෙනවා මේ සංඛාර කියන තැනදී අතන ඉපිද නිරුද්ධ වෙනකොටම ඒකේ ලක්ෂණ ටික ආරම්භය හිතින් හිතනවා අර විදිහේ වේදනා සංඥා දෙකක් තිබුණේ මොකේද? අර ඇහැ බිඳුන එකේ ගැන වේදනා සංඥා දෙකේ අත්දැකීමක් නේ දැනගත්තේ. ඒ දැනගත්ත දෙයට හිතනවා. එතකොට එයා දැනගත්ත දෙයට හිතන්නේ එයාගේ තියෙන දේ. එයා රැස් කරගෙන තියෙනවා නම් අතීතේ මොනවද මේ සංඥාව මොනවද මේ නිමිති හිතෙන් එයා හිතනවා හිතෙන් විතක්ක කරනවා. එතකොට එයා රැස් කරගෙන තියෙනවා මේකට මේසි කියලා. එයා අහලා තියෙනවා ඇහිීමෙන් එයා රැස් කරගෙන තියෙනවා දැන් එයා රැස් කරගෙන තියෙන ටික තමයි හිතන්නේ. හිතන දේ දැනගන්න. හැබැයි එයා දැනගන්නේ ඒ දේ එළියේ තියෙනවා කියලා. අපි දැනගන්නේ මේසේ එළියේ තියෙනවා කියලා. හැබැයි මේ මේසේ දැනගන්න මොහොත වෙනකොට මේ මේසේ ගැන දැනුම හදන්න අපිට ඒ ඇහැ වැය වුණේ නැද්ද? ඇහත් වැය වෙලා වර්ණ සටහනක් වැය වෙලානේ මේසේ කියන දැනුම හිතට ආවේ. ඒ හිතට ආව මේසේ ගැන අපි දැනගත්තේ එළියේ තියෙනවා කියලා. මේ කියන්නේ මේසේ නෑ කියලා නෙමෙයි. මේසේ පේන තැනක මේසේ අපි මේසේ පේනව නෙමෙයි ඇත්තටම අද මේසේ දකින්නව නෙමෙයි මේසේ දැනගන්නවා කියන්නේ. දකින්න මොහොත ගැන අපි දන්නේ නැහැ අපි මේසේ ගැන දැනගන්න දේ කරන්නේ. දැන් මේසේ ගැන අපි දැනගන්න දේ විතරයි අපිට පුළුවන්කම තියෙන්නේ හැම වෙලාවකදීම අරමුණු කර කර ඉන්න පුළුවන්කම තියෙන දැනගත්ත දේ. දකින්න දේ කියනවා දික්තේ දික්තමත්තන් අපි දකින්න දේ දැකීමක් විතරයි නම් අපිට ඒක කවදාවත් දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට දැන් ඔයගොල්ලෝන්ගෙන් මම පස්සේ මොකක් හරි කාරණයක් සම්බන්ධව දැන් අපි හිතමු මෙතන මේ ඊතලයේ යට මේකේ පොඩි ඊතල කැලි දෙකක් තියෙනවා. ඔක දැන් මම කියපු නිසා වැඩි අවධානයකින් ඔක බලන්න. ඔක මම දැන් කතා කරන්නේ නැතුව ඉඳලා පස්සේ දවසකදී ඔයගොල්ලෝගෙන් අහනවා ඔයගොල්ලෝ දැක්කද එදා අපි කතා කරපු බෝඩ් එකේ අර යටම ගහලා තිබුණ යටම එකට උඩින් ඊතල කැලි දෙකක් තිබුණා ඇත. මොකක් කියයි? දැක්කේ නැහැ. ඇත්තටම දැක්කේ නැහැ. බෝඩ් එක දැක්කනම් ඒක නොදකින්න විදියක් නැහැ. ඇත්තටම දැක්කා. හැබැයි දැනගත්තේ. ඒ ගැන හිතුවේ නැහැ. මේ ඊතලේ ඕගොල්ලෝ දැනගත්තේ නැහැ වගේම මේ බෝඩ් එකත් පෙනෙන මොහොත වෙනකොට ඕගොල්ලොන්ට තිබුණේ මේ ඊතලේ විදි මට්ටමෙම.
දැනගත්තේ නෑ. හැබැයි දැනගත්තේ මෙන්න මෙතෙන්ට එනකොට. පේන මට්ටම අන්න අතනදී සම්පූර්ණව සිද්ධ වුණේ. ඒ මට්ටම අපි දන්නේ නෑ. මම ඔබට කියන්නේ හිටගෙන ඉන්න තැන දකින්න පුළුවන් අපිට. හිටගෙන ඉන්න තැන දකින්න බෑ. අපිට පුළුවන් අයින් වෙලා පෙන්වන්න. හැබැයි හිටගෙන හිටපු තැන මිසක හිටගෙන ඉන්න තැන නෙමෙයි. හිටගෙන ඉන්න තැන අපිට පේන්නේ ඇයි හිටගෙන ඉන්න වැය වෙලා ඒක. අපිට පෙන්වන්න පුළුවන් හිටගෙන ඉන්න තැන හැබැයි එතනින් අයින් වෙලා පෙන්නකොට ඒක වැය වෙලා ඉවරයි. ඒ වගේ අපේ ජීවිතයේ වෙච්ච අර ධර්මතාව ටික අපිට පෙන්වන්න පුළුවන් මෙතනින් හැබැයි පෙන්නකොට ඒක වියදම් වෙලා ඉවරයි. මගේ ළඟ තියෙනවා බඩුවක් ඒක රුපියල් 300ක් වියදම් කළා මම ගත්ත භාණ්ඩේ. මේ භාණ්ඩේ මගේ අතේ තියෙන එකකින් කියනවා මම මට රුපියල් 300ක් වියදම් වුණා. හැබැයි මේකෙන් මම කොටස් බෙදන්න හදනවා නම් මේ තියෙන්නේ 100ක්, මේ තියෙන්නේ 100ක්, මේ තියෙන්නේ තව 100ක් කියලා හරිද? ඒක හරියන්නේ. මේ බඩුවට වැය වුණ රුපියල් 300ක්. මේ බඩුව කියන්නේ හැබැයි රුපියල් 300 නෙමෙයි මේ අර වැය වුණ එකේ ඵලය. ඒ වගේ ඇහැ රූප චක්කු විඥාන ටික වැය වෙච්ච එකේ ඵලය හදලා දීලා. මේ දැනගත්ත බව හැම වෙලාවකදීම ගෙනල්ලා. හැබැයි මේ දැනගන්න මේසේ ළඟට එනකොට අර ඇහැ රූප චක්කු විඥාන ටික නැති වෙනවා. ඒ ටික වැය වෙලා මේ ඵලය හදනකොට මේසේ උපදිනකොට. දැකපු දේ නිරුද්ධ වෙලා ඉවරයි දැනගන්න දේ වෙනකොට. අතෙන් ටිකව දිත්තේ දිත්ත මත්තන් කියලා මෙතෙන් කියන විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියලා දැනගැනීමක් විතරයි. ගොඩක් වෙලාවට කෙනෙක් හිතනවා මේසේ ඔරලෝසුව දැක්ක ඒක එතනින් ඉවරයි ඒ ගැන හිතන්නේ. මේසේ දැක්ක මේසේ ගැන හිතන්නේ නැහැ කියලා. නෑ මේසේ ගැන හිතන්නේ නැතුව ඉන්න එක නෙමෙයි මේ කියන්නේ. මේසේ හම්බ වෙනවා නම් අපි දකින්න දේ හිතපු දේ එකට ගැට ගන්න තැනයි මේසේ හම්බෙලා තියෙන්නේ. තේරුණාද? මේසේ හම්බ වෙනවා කියන තැන අපිට මේසේ හම්බෙලා තියෙන්නේ අපි ඇහැට පේන දේ හිතින් හිතන දේ දෙකම එකට ගැට ගහලා නෙමෙයිද මේසේ හම්බුනේ අපිට. දෙකම එකතු කරගත්ත තැන මේසේ හම්බුනේ. දැකීමක් විතරක් වෙන කෙනෙකුට කවදාවත් දැකපු දේ මේසේ තියෙන්න බෑ. ඇහැට මේසේ ආවේ නෑනේ වර්ණ සටහනක් පාට ටිකක් නේ ඇහැට ආවේ. එතකොට දැකපු දේ කවදාවත් මේසේ තියෙන්න බෑ. ඒ වගේම මේසේ කියලා දැනගන්න දේ දකින්න දේ තියෙන්නත් බෑ. ඒ දැකපු දේ වැය වුණ තැනකයි මේ මේසේ හදලා තුනේ. එතකොට මෙතනිකෝ දැනගත්ත දේ එතනයි. දැකපු දේ අතනයි. හැබැයි මෙතනින් දැනගන්නේ අර එළියේ ඉන්නවා නැත්නම් තියනවා කියලා හිතන මේසේ ගැනයි මෙයා හිතන්නේ. දැනගන්න. එළියේ තියෙන බවටයි දැනගන්නේ. ඔය තියනවා කියලා හිතන කමට කියනවා භවය කියලා. සතර මහා ධාතුවේ තියනවා කියලා හිතන කමට කියනවා කාම භවය කියලා. එළියේ තියනවා ධාතුවේ තියනවා. ඒක තමයි අපේ කාම භවය. එතකොට මේ කාම භවය ඇති බවට හම්බෙන ඔන්න ඔය භව සංඥාව නිසා. භව සංඥාව මේ එළියේ තියනවා කියලා මෙතන හිතන කම නිසා. හැම වෙලාවකදීම ඊළඟට කරනවා දැන්. එක නෙගටිව් එකකින් ෆොටෝ දෙකක් ගන්න පුළුවන්. එකකින් ෆොටෝ දෙකක් ගන්න බෑ. එකකින් ගන්න පුළුවන් එකයි. ඊට පස්සේ ආයෙ මොකද කරන්නේ දැන් මේ නෙගටිව් පටියෙන් අලුත් නෙගටිව් එකක් හදන්න වෙනවා දැන්. ඇහැ බිඳුනා නම් ආයෙ බිඳුන ඇහැට ආයෙ රූප පේන්නේ නැහැ. ආයෙ ඇහැ අලුත් කරන්න වෙනවා. මේ භව සංඥාව භවපච්චය ජාති. එක්ෂණික ජාති. ජාතිය දෙආකාරයකින් බෙදනවා. සන්තති ජාතිය සහ එක්ෂණික ජාතිය. ඒකයි පෙන්වන්නේ කන්දානම් පාතු භවෝ ආයතනානම් පටිලාභෝ එක ජාතිය. සම්මිතම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති. ඒ සත්ත්ව ජාතියින්ගේ හට ගැනීමක් කියන තැන. ස්කන්ධයන්ගේ හට ගැනීමක් ආයතනයන්ගේ නැවත නැවත ලැබීමක් ඒකත් ජාතිය. එතකොට දැන් ඔන්න මේ එළියේ තියනවා කියලා හිතනවනේ ධාතු පැත්තේ රූපේ. ඒ රූපේ දකින්න පුළුවන් විදිහට නැවත ස්පර්ශ ආයතන ටික හදනවා. අලුත් කිල්ල එකක් දැන් ආයෙ වදිනවා ෆොටෝ එක. ආයෙ වදිනකොට දැන් මේ මේසේ කියන එක කොච්චර දුරට අපිට රැස් වෙලාද? දැන් අපි ඉස්සෙල්ලා මේසේනේ දැක්කේ දැන් ඉස්සෙල්ලා ඇහැ බිඳුනේ මේසේ තියෙන නිසා. දැන් මේසේ තියනවා කියපු හිතපු නිසානේ අපිට ආපහු ඇහැ අලුත් කළේ. ඒක තේරුණා නේද? දැන් මේසේ එළියේ තියනවා කියලා ධාතුවේ මේසේ තියනවා කියලා හිතුවා. ඒකට කිව්වා හිතන කම ටික භවය කියලා. භවපච්චය ජාති මේ මොහොතේ ජාති හතර දුන්නා. දැන් ඔන්න ඇහැ අලුත් කළා. ආපහු අලුත් නෙගටිව් එකක් දැම්මා. ඇහි ප්‍රසාදේ නැවත හැදුවා.
දැන් මේ ප්‍රසාදය හදපු කම නිසා මොකද වෙන්නේ? ප්‍රසාද බිඳිනවා. බිඳිලා අර විදිහටම දෙයක් එනකොට දැන් හිතෙන් ගෙනල්ලා දෙනවා සංඛාරය මෙතන රැස් කරගත්ත දේ මේසය. දැන් මේසේ කොතෙන්ට එනකන් අපිට රැස් වෙලාද? මීට කලින් මොහොතේ තිබ්බ කියලා හිතපු තැනට එනකන් මේසේ රැස් කරන් තියෙනවා. එතකොට දැන් හිතෙන් දැනගන්නේ මීට කලින් මොහොතේ තිබුණ මේසේ තාම තියෙනවා. ඕකම වේගින් වෙනකොට එක දිගට තියෙන මේසේ හම්බෙනවා. මේසේ එක දිගට තියෙනවා කියලා හිතනවා. ඇත්තටම දැනගන්නේ එන වර්ණ සටහන ආරම්භය හිතින් ඇති කරන මේසේ. අපිට ඒ උනාට හිතෙන්නේ එක දිගට තියෙන මේසේ තියෙනවා. දැන් ඕකෙදි මම කියන්නේ අපේ ඒ සේනාසනේ හිටපු පොඩි හාමුදුරු කෙනෙක් අවුරුදු 5ක් විතර ගෙදර ගිහිල්ලා තිබුණේ නැහැ. ඉතින් අපි මේ පැත්තෙන් යන ගමන් දවසක් ගෙදරට ගිහිල්ලා මිදුලේ වාහනේ නතර කරලා පොඩි හාමුදුරු කියනවා මේක අපේ ගෙදර නෙමෙයි කියලා. අම්මයි තාත්තයි බැහැලා එළියට ඇවිල්ලා පොඩි හාමුදුරුත් එළියට බහිනකම් පොඩි හාමුදුරු විශ්වාස කළේ නැහැ ඒක යාගේ ගෙදර කියලා. හැබැයි ඊට පස්සේ යා පිළිගත්තා. ඇයි එයා එච්චර කල් ජීවත් වුණේ අවුරුදු 5කට කලින් තිබුණු ගෙදර. දැන් ගෙදර වෙනස් වෙනවා. කෑලි ඉස්සරහට අරගෙන වෙනම හදලා දැන් ගෙදර වෙනස් වෙනවා. එතකොට එයා හැබැයි ජීවත් වුණේ අවුරුදු 5කට කලින් තිබුණු යාගේ ගෙදර. එයා බලාපොරොත්තු වුණේ මේ ගෙදර දකින්න. දැන් එළියෙන් එන සටහන අනුව මෙහි පිළිගන්න සකස් කරගෙන ඉන්න සංකාරය ඒක සූදානම් නැහැ මේ සටහනට ගැලපෙන්නේ නැහැ. එතකොට කියනවා මේක මගේ ගෙදර නෙමෙයි. දැන් ඔය මගේ ගෙදර තිබුණේ කොහෙද? මෙහි තිබුණා. ඒ මගේ ගෙදරට දැන් එළියේ තියෙන ගෙදර ගැලපෙන්නේ නැහැ. එතකොට දැන් ඔන්න ඊට පස්සේ එයා රැස් කරගන්නවා. හරිද? මේ ආපු සටහන තමයි දැන් මගේ ගෙදර. දැන් ආරණ්‍ය ඇවිල්ලා ඉන්නවා. දැන් ජීවත් වෙන්නේ අන්තිම මොහොතේ අර දැකපු ගෙදර. දැන් තව අවුරුදු 10කින් හරි 5කින් හරි නැවත ගියොත් එයා යන්නේ ආපහු එදා දැක්ක ගෙදර බලාගෙන. දැන් අපිට ඔක කාලපරාස දෙකක නිසා අපිට තේරෙනවා. අවුරුදු 5ක කාලයක් තියෙනවා දැන් මේ අතරට. ඒක නිසා අපිට තේරෙනවා එයා ජීවත් වුණේ එයා කලින් තිබුණු ගෙදර. ඇයි එයා රැස් කරගෙන තිබුණා? ඒකට තමයි සංකාරය කියලා කියන්නේ. රැස් කරගන්න බව. මම කියන්නේ කුණුගොඩ. අපි රැස් කරලා තියාගන්න. දැන් ඔය රැස් කරගත්ත ගෙදර එයා ජීවත් වෙනවා. එතකොට දැන් අරහෙන් අර අනාත්මයි කියලා කියන්නේ ඒකේ ගෙදර තිබුණේ නැහැ. ඒක දන්නෙත් නැහැ ගෙදර කියලා. ඒ එන ධර්මතාව ටික ඇති තැනක ඒක ගැන අපි හිතන්නේ මෙහි තියෙන කුණු ගොඩෙන් අවසන්. රැස් කරගෙන තියෙනවා. එතකොට එයා රැස් කරගෙන හිටිය අවුරුදු 5කට කලින් තිබුණු ගෙදර. රැස් කරගන්න එක දෙආකාරයකින් රැස් කරගන්න. මේ කාරණා ටික විශේෂයි. සංඛාර කියන එක දෙආකාරයකින් රැස් කරගන්න. එකක් තමයි එයා හිතනවා තමන්ගේ ඇතුලේ තියෙන දේ. එකක් තමන් අවුරුදු 5කට කලින් ජීවත් වෙච්ච ගෙදර ගැන හිතුවා. හිතලා ඊට පස්සේ දැන් එන එක ගැන ගලපලා බලනවා. එන එක ගැන ගලපලා බලලා දැන් මේ ගෙදරම තමයි දැන් වෙනස් වෙලා තියෙන්නේ. දැන් වෙනස් වුණ ගෙදර රැස් කරගත්තා. මෙහි තියෙන ගෙදර මතක් කරගත්තා. එළියෙන් ආපු සටහන ආරම්භය එළියේ තියෙන ගෙදර රැස් කරගත්තා. මම ඔබට කියන්නේ දැන් මොහක් හරි එනකොට දැන් පාර අයිනෙන් අපල ගත්තා. දැන් කුණු කොට අවුස්සලා බලන්නේ මේක නෙමෙයි. මේ වගේ මොකද්ද තියෙන්නේ කියලා. ඔන්න ඒ වගේ තියෙන දේ හම්බෙනවා. එතකොට මේ වගේ එකක් තියෙනවා තමයි. දෙකම දාගන්නවා කුණු මත. මේ වගේ එකක් තියෙනවා එච්චරයි දන්නේ. අරක ගැන ආයෙ හිතන්නේ නැහැ. දාගන්නවා මත. ආයෙ යනකොට ආයෙ හම්බෙනවා ඒ වගේ. දැන් ගන්නේ අන්තිම මොහොතේ හම්බෙච්ච එක. ඒක අරගන්නවා දැන්. දැන් ඔය විදිහට ඔබට කියනවා කෙලස් ටික අප්ඩේට් කරනවා. යාවත් කාලීන කිරීමක් කරන්න. නැවත නැවත යාවත් කාලීන කිරීම. ප්‍රස් කරගන්න. අපිට ඔය යාවත් කාලීන කිරීම මත තමයි ඇති බවට හම්බෙන්නේ. අපි හිතනවා මේ මේසේ හැමදාම මෙතන තියෙන නැත්තම් කොහෙද මේ තියෙන්නේ? ඕකම තමයි අපි මනසේ ගෙනල්ලා දෙන්නේ. හැබැයි මේ මොහොතක් ගන්න මේ ක්ෂණික જાතිය කියලා කියන්නේ අපි යාවත් කාලීන කරනවා. අපි දැනගන්නේ මේ එන අනාත්ම වර්ණ සටහන ආරම්භය ඇහැ බිඳුණු දේ දැනගන්නේ. ඒ වුණාට අපි දැනගන්නේ මීට කලින් මොහොතේ තිබුණු මේසේ ගැන. ඒකටයි ඔරුවේ ඉර ගහනවා කියලා කිව්වේ. ඔය කාලය හදලා තියෙන මීට කලින් මොහොතේ මේසේ තිබුණා. මේසේ පැත්තේ ඉර ගහනවා.
ඇත්තටම ওই කලින් තිබුණ මේසෙ ඉපැද්දුවේ මනස නෙමෙයිද? හිතෙන් එකතු කරපු ටික නෙමෙයි. දැන් පේන සටහන අරබයා කලින් තිබුණ ඉඳලා තිබුණ මේසේ කියන එක ගෙනලා දෙන්නේ මනසින් නෙමෙයි. කලින් තප්පරේ ගියේ තප්පරේ ආයෙනවද? ඒ තප්පරේ ආයෙන්නේ. ඒක ගියාමයි. මේ පතිත වුණ ආලෝකය ආයෙත් එනවද? ඒ පතිත වුණ ආලෝකේ ගියාමනේ. ඒ බිඳුණු ඇහැ ගියාමනේ. ආයෙ උපදින්නේ නැහැ. එහෙනම් ඒ රූපේ පැත්තෙන් ආවේ ඔය ටික නම් ඒ ටික ඇති තැනක එක දිගට තිබුණ මේසේ කියලා ගෙනල්ලා දුන්නා. මනසේ අත්දැකීම නෙමෙයිද? මනසෙන් නෙමෙයිද රැස් කරගත්තගෙන හිටියේ එළියේ මේසේ කියලා. අපි මේසේ දැනගත්තේ අපේ මනස තුල හදාගත්ත සංඛාර ටික දැනගෙන නෙමෙයිද එක දිගට තියෙන මේසේ කියලා අපි හිතුවේ. අපි හිතන්නේ එක දිගට තිබුණ මේසේ කියලා එළියේ තියෙන සංඛාරය ගැන අපි රැස් කරගන්නවා. එළියේ ඇති ධර්මතාවය අපි රැස් කරගන්නවා. එතකොට හැබැයි හිතන්නේ හිත ගැන දාන්නේ එළියට. මෙහි තියෙන ටික ගැන හිතනවා. හැබැයි ඒක දාන්නේ එළියට දාලා එළියේ තියෙනවා කියලා දැනගන්න. අපිට එක දිගට තියෙන මේසෙ හම්බ වෙනවා. මේ කෝප්පේ මෙහෙම තිබුත් හෙට දවසේදී ඇවිල්ලා අපි කියයි ඊයේ තිබුණු කෝප්පේ තාම තියෙනවා. දැන් ඊයේ තිබුණු කෝප්පේ දෙය තියෙන්නේ. මේ මොහොතේ එන ආලෝකයක් ඇහත් නිසා ඇති වෙන තැනක ඊයේ කෝප්පේ තිබුණා කියන එක කොහෙන්ද ගෙනල්ලා දෙන්නේ? තමන්ගේ මනසින් ගෙනල්ලා දෙන්නේ. එතකොට අපි හිතනවා ඒක එළියට දාලා ඊයේ ඉඳලා තියෙන කෝප්පේ තියෙනවා කියලා. ඔය අතරතුර මේ කෝප්පේ කවුරු හරි අයින් කරලා මෙතන තියෙනවා. අපේ ආරණ්‍යක හාමුදුරු කෙනෙක් පාන්දර එනවා. හැබැයි ඔක්කොටම පස්සේ රෑ වෙලත් යනවා. ඉතින් පාන්දර එනකොට ටෝච් එක අරගෙන ඇවිල්ලා තියෙනවා. දවස් කාලෙම තියෙන ටෝච්. ඉතින් රෑ අන්තිමේට උදා අරගෙන යනවා. වෙන හාමුදුරු කෙනෙක් බලලා හැමදාම ටෝච් එකක් තියෙන එකම තැන. මේ හැමදාම ටෝච් එක එකම තැන. ඊට පස්සේ එයා හිතලා මේ අයිතිකාර කෙනෙක් නැතුව ඉති කවුරුත් වගේ පාවිච්චි කරන කෙනෙක් ඒ හැමදාම එකම ටෝච් එක එකම තැන තියෙනවා. මේ හාමුදුරු කලින් යන කෙනෙක්. ඉතින් එයා හිතුවා හැමදාම එයාට දකින්න තියෙන එනකොට ටෝච් එක තියෙනවා. එයා යන වෙලාවට ටෝච් එක තියෙනවා මිසු. එක දිගට තියෙනවා මේ ටෝච් එක. කවුරුත් අයිති කෙනෙක් නැතුව කියලා ඒක අරගෙන යනවා. ඒක අරගෙන ඉඳලා දැන් අර හාමුදුරුන්ට යන්න විදියක් නැතුව ටෝච් එක හොයනවා. අර කෙනාට කවදාවත් දැනගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. Taman නැති මොහොතේ මොකද්ද උනේ කියන එක. එයාට පේන්නේ එක දිගට තියෙන ටෝච් එක. එයා දන්නේ එයාගේ දන්න ටික ඇසුරු කරන්න විතරයි. එක දිගට තියෙන ටෝච් එකක් හම්බුනේ නැහැ කවදාවත්. ඒක අතරතුර නැති වෙලා තිබුණේ. අපිට මතකයි දැන් හැම වෙලාවකදීම ෆ්‍රිජ් එක මතක් කරගන්න. මොකද්ද මතක් වෙන්නේ? හොඳට එළියේ තියෙන ෆ්‍රිජ් එකක් මතක් වෙනවා. නමුත් ඇත්තටම ෆ්‍රිජ් එක එළියේද? ලයිට් එක දොර වහනකොට මොෆ් වෙනවා. එළියේ තියෙන ෆ්‍රිජ් එකක් නැහැ. අපිට හේතු ටික තියෙනකොටම අලුතෙන් හටගන්නේ හේතු ටික නැති වෙනකොටම නැති වෙන දොර වහපු ගමන් ලයිට් එක නිවනවා. හැබැයි ඒ වුණාට අපි දැනගන්නේ මොකද්ද? දැන් හිතනවා එළියේ තියෙන ආලෝකමත් ෆ්‍රිජ් එකක් තියෙනවා කියලා. දැන් ආලෝකමත් ෆ්‍රිජ් එක දැනගන්න මොහොත වෙනකොට දැන් ඒ ආලෝකමත් ෆ්‍රිජ් එක නැති වෙලා නැද්ද? ඒ එළිය නැති වෙලා ගිහිල්ලා. නැති වුණු තැනක නෙමෙයිද අපි මේ ඇසුරු කරන්නේ? එතකොට මේ අපේ මනස ඇසුරු කරන මේක බොරුවක් නෙමෙයි. මේ ගෙනල්ලා දෙන සංඛාරයේ බොරුවක් හැම වෙලාවෙම. බොරුවක් කියන්නේ මේ සංඛාරේ ගෙනල්ලා දෙන එක බොරුව නෙමෙයි. මේක එළියේ තියනවා කියලා හිතනකම බොරුව. ඇයි මෙයාට පෙන්වන්නේ අතන නැති වුණු ධර්මතාවය ඇති තැනකයි මම මගේ ලක්ෂණ ටික දැනගත්තේ කියලා. මම හිතෙනුයි උපද්දගත්තේ කියන දේ පේන්නේ නැහැ. පේන්නේ නැති නිසා එයා හිතනවා එළියේ ඉන්න කෙනාවයි දැනගත්තේ කියලා. දැන් එළියේ ඉන්න කෙනාව ඇසුරු කරන්න පුළුවන් හැමදාම. එළියේ තියෙන දේ ඇසුරු කරන්න පුළුවන් හැමදාම. හැබැයි එයා ඇසුරු කරලා තියෙන්නේ තමන්ගේ මනසේ ඇති ලක්ෂණ ටික. හැමදාම එයා ඇසුරු කරන්නේ තමන්ගේ හිතේ තියෙන ඔය ලක්ෂණ ටික. දැන් අපිට පුළුවන් කෙලෙස් දුරු කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය අපිට පුළුවන් අන්න අතන අර මනුස්ස රූපේ ඇඳලා තියෙන තැනදී අපි තණ්හා කරනවා එතන ඉන්න කෙනාට.
කියන්නේ ඔය කියන්නේ අපි හිතන්නේ උතන දැන් එළියේ ඉන්නවා කියලා හිතලා ඇඟිල්ල දික් කරපු කෙනානේ රූපේ පැත්තට. ඔන්න අපි ආසයි එළියේ ඉන්න කෙනාට තියෙන දෙයකට. ඒ දෙයක තමයි තණ්හාව. ඒ දෙයට කරන තණ්හාවක් තියෙනවා. අපි උත්සාහවත් වෙනවා ඒ තණ්හාව නැති කරගන්න. අපි ඒ තණ්හාව නැති කරනවා. උත්සාහවත් වෙලා භාවනා කරලා මොනවා හරි ක්‍රමයකින් මේක කැඩිලා බිඳිලා නැති වෙලා යන දෙයක් මේ මේස නැති වෙනවා කියලා හිතලා මේකට තියෙන ආසාව අඩු කරගන්න. ආසාව නැති කරගන්න. දැන් මේකට තියෙන ආසාව නැති කරා කියලා අපිට එළියේ මේසේ හම්බෙන එක නැති වෙලා නැහැ. මෙතනින් මේ එළියට ඇඟිල්ල දික් කරන එක නැති වෙලා නැහැ. ඒ නැති වෙන එක තාම තියෙනවා. ඒ තියෙන එකෙන් කියනවා මොකද්ද? ඕනම වෙලාවක තණ්හාව හදාගන්න පුළුවන් හේතු ටික යාළඟ තියෙනවා. ඒ එළියේ මේස හම්බෙනවනේ හැම වෙලාවකම. ඒකට තමයි තදංග ප්‍රහාණය කියලා කියන්නේ. මේ මොහොතට తాවකාලිකව බැලුම් බෝලයක් යට කළා වගේ හිත භාවනාවකින් හරි මොකක් හරි ක්‍රමයකින් අපි යට කරනවා. කෙලෙස් එන්න දෙන්නේ. හැබැයි දේවල් පුද්ගලයෝ එළියේ තියෙන අපි ගැටෙන්නේ. එළියේ තියෙන දේත් එක්ක අපි ගැටෙන්නේ. එළියේ තියෙන දේත් එක්ක අපි ඇලෙන්නේ. ඔන්න එක තැන. අපි ආශ්‍රව දුරු කරගන්න හදනවා. ඊට පස්සේ තව තැනක් තියෙනවා. ඒ තැන තමයි මෙතන අවබෝධ කරගන්නේ. අතෙන්ද කිව්ව සමුදය කියලා මෙතන කියන සමුදය සත්‍ය කියලා. ඔබ තමයි ගැඹුරුම. දුක තියෙනවා දුක්ඛ සත්‍ය තියෙනවා. සමුදය තියෙනවා සමුදය සත්‍ය තියෙනවා. මාර්ගය තියෙනවා මාර්ග සත්‍ය තියෙනවා. නිරෝධය තියෙනවා නිරෝධ සත්‍ය තියෙනවා. හතරක් තියෙනවා. හතර දෙකට බෙදලා 8කට දාන්න පුළුවන්කම තියෙනවා. දුක මොකද්ද? දුක විස්තර කරන බුදුරජාණන් වහන්සේ යමක ප්‍රකරණයේ සත්‍ය යමකෙදී යම් කායික දුකක් තියෙනවා නම් චෛතසික දුකක් තියෙනවා නම් يعني කයට දැනෙන දුකක් සහ හිතට දැනෙන දුකක් තියෙනවා නම් මේකට කියනවා දුක කියලා. හැබැයි දුක්ඛ සත්‍ය නෙමෙයි කියනවා. මේක දුක්ඛ සත්‍ය නෙමෙයි. දුක්ඛ සත්‍ය කියන එක විස්තර කරනවා කායික දුකකුයි චෛතසික දුකකුයි කයට දැනෙන දුකයි හිතට දැනෙන දුකයි අතහැරලා තවත් දුකක් තියෙනවා නම් මේක දුක්ඛ සත්‍යයි කියනවා. දැන් මොකද්ද ඒ දුක? දැන් කයට දැනෙන දුකත් අපි දන්නවා. හිතෙන් විඳින දුකත් දන්නවා. මේ දුකට කිව්වා දුක කියලා. හැබැයි මේක දුක්ඛ සත්‍ය නෙමෙයි කිව්වා. දුක්ඛ සත්‍ය කියන එක කයට දැනෙන්නේ නැහැ හිතට දැනෙන්නේ නැහැ. ඒ නැති දුකක් තියෙනවා නම් ඒක තමයි දුක්ඛ සත්‍ය කියලා. දැන් මොකද්ද ඒ දුක? තමන් හදාගත්ත දුක නේද සංකාරික. දැන් මේසේ තියෙනවා. කාටවත් දුකද? කාටවත් දුක නැහැ මේසේ දුක. හැබැයි මේ ඇති බවට ගන්න එක තුල ඔයගොල්ලන්ට ඕනම මොහොතක මේසෙට තණ්හා කරලා දුක හදාගන්න පුළුවන් හේතුව තියෙනවා. අපි කිව්ව ඇති බවට ගන්න එක භවය කියලා. ඔයගොල්ලෝ අහලා තියෙන වචනයක් නිකන් අපි සම්මතේ කතා කරන භව දුක කියලා. භව දුක විඳින්නේ කවුද? දැනෙනවද අපිට භව දුක නැහැ? ඇති බව නිසා අපිට දුක එනවද කවදා? භව දුක අපි කවුරුත් විඳින්නේ නැහැ. කයට විඳින්නෙත් නැහැ හිතට විඳින්නෙත් නැහැ. හැබැයි ඒකෙන් කියනවා දුක එන්න හේතුව තියෙනවා කියලා. ඔබ සුදසන සාරණ උදාහරණයක්. තාම කෝච්චිය ඇවිල්ලා නැහැ. හැබැයි රේල් පාරේ බෙල්ල තියාගෙන. තාම දුක ඇවිල්ලා නැහැ. හැබැයි දුක හදාගන්න හේතු ටික තියෙනවා. ඇයි? තාම දුක ඇවිල්ලා නැහැ. හැබැයි මෙතන හේතුව තියන්නේ. දැන් ඕගොල්ලොන්ට බැනුම් ඇහිීමේ දුක නැහැ මේ වෙලාවේ. හැබැයි දුක හදාගන්න හේතුව තියෙනවා. මම ඕගොල්ලන්ට බැනගෙන යනවා. එතකොට ඕගොල්ලෝ දුක හදාගන්න. හැබැයි දැන් දුක හදාගත්තේ ඕගොල්ලෝ දුක හදාගන්න හේතුව තිබුණ නිසා. ඒ හේතුව ඕගොල්ලෝ ළඟ තිබුණේ. ඒ ළඟ තියෙන එකට කියනවා දුක්ඛ සත්‍ය කියලා. ඕගොල්ලෝ හදාගත්ත බැනුම් ඇහිීමේ දුකට කියනවා දුක කියලා. ළඟ තිබුණ දුක මොකක්ද? මේ වචනයක් ගන්න ඕගොල්ලෝ දැනගන්න කොහෙ තියෙන දේ ඕගොල්ලෝ ඇතුලේ තියෙන්නේ. මම මෙහෙම කවුද දැකලා තියෙන්නේ චැන්චෑන් එක? චැන්චෑන් එකක් දැකලා තියෙන්නේ කවුද? කවුරුත් දැකලා නැහැ. දකින්න විදියක් නැහැ එහෙම එකක් නැති නිසා. දකින්න විදියක් නැහැ එහෙම එකක් නැහැ. ඒක නිසා ඕගොල්ලන්ට දකින්න විදියක් නැහැ.
දැන් චැන් කියන වචනේ ඇහෙනකොට ඕගොල්ලොන්ට සැපසහගත රූපයක්වත් දුක්සහගත රූපයක්වත් ඕගොල්ලෝගේ මනස ඉදිරිපත් කළේ නැහැ. සද්දේ සද්ද මාත්‍රයක් විතරයි ඕගොල්ලෝගේ කන ළඟට එනකොට. ඒ ආරම්භය මෙහි සංඛාරයේ හිස් ගෙනත් දුන්නේ නැහැ. ගෙනත් දුන්නේ නැති නිසා ඕගොල්ලොන්ට ඒකෙන් කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඕගොල්ලොන්ට දැන් බනිනවා කියන්නේ. බනින වචන ටික ඇහෙනකොට ඕගොල්ලොන්ට දැන් තියෙනවා ඒක දැනගන්න ලක්ෂණ ටික තමන්ගේ මනසේ රැස් කරගෙන. දැන් මනසේ ඇති ලක්ෂණ ටික දැනගන්නවා. හැබැයි දැනගෙන ඒ ටික ඕගොල්ලෝ ගැට ගන්න එළියට. අර මිනිස්සයා මට මෙහෙම කියලා බනිනවා. දැන් සද්දය ආවේ ඒ ටිකම හොඳයි නොදන්නා චීන භාෂාවකින් කෙනෙක් කිව්වා කියන්නේ. අපිට දැනෙන්නේ නැහැ. මම ඔබට කියන්නේ දැන් ඕගොල්ලන්ට මම පාන් කියන මොනවද මතක් වෙන්නේ? පාන් රාත්තලක් මතක් වෙනවා. ඉන්දියන් ජාතිකයෙක් හිටියොත් එයාට හොඳ බුලත් පිටක් මතක් වෙනවා. ඇයි ඒගොල්ලෝගේ භාෂාවෙන් පාන් කියන්නේ බුලත් වල. එතකොට දැන් පාන් කියන වචනේ එයා ළඟට යනකොට බුලත් විදිහට ගිහිල්ලා අපි ළඟට යනකොට පාන් රාත්තලක් විදිහට ආවද? සද්දේක සමාන විදිහට නැති උනේ. අපි දැනගත්තේ අපි ළඟ රැස් කරගෙන තිබුණ දේ සද්දේ ආරම්භය. අපි ආරන්නේ දවසක් කතා කර ඉන්නවා දානසාරා. ඉන්දියන් ජාතික හාමුදුරු දෙනමක් ඇවිල්ලා හිටිය ටික කාලයක් භාවනා කරනවා. ඉතින් පාලි දන්නේ මේ ඒගොල්ලෝ ඉංග්‍රීසි දන්නේ නැහැ මොනවද දන්නේ නැහැ. ඉතින් මරාටි විතරයි දන්නේ. අපි මරාටි දන්නේ. ඉතින් පාලි භාෂාවෙන් තමයි ගණිතය කරගන්නේ කතා බහ කරන්නේ. ඉතින් ඔහොම අපි සිංහලෙන් කතා කර හිටිය දානශාලාවේ මේ දෙන්නේ එහා පැත්තට වෙලා හයියෙන් hina වෙනවා. අපි ඇහුවා ඇයි hina වෙන්නේ? ඊට පස්සේ කියනවා ඔය ටික ඉන්දියාවේ ගිහිල්ලා එහෙ ගිහිල්ලා නම් කියන්න එපා ගුටි කන්නට නෙවෙයි. ඊට පස්සේ ඇයි කියලා. ඔය ටික ඒ භාෂාවෙන් හොඳ වචන ටිකක් නෙමෙයි ඔය කලින් කියපු වචන ටික එහෙ ගිහිල්ලා කිව්වොත් නම් ගුටි කන්න වෙනවා කිව්වා. දැන් අපි කතා කරේ බොහොම හොඳ වචන ටිකක්. දැන් ශිෂ්ට වචනේ සහ අශිෂ්ට වචනේ තිබුණේ කොහෙද? තමන් තුළ නෙමෙයි රැස් කරගෙන තිබුණේ. තමන්ගේ හිතේ තිබුණ අත්දැකීම සිහිපත් කරගත්තා. අපි කිව්වා ඒ වචනේ ශිෂ්ටයි. ඒ වචනේ අශිෂ්ටයි කියලා. දැන් ඒ ශිෂ්ට අශිෂ්ට වචනේ රැස් කරගෙන තිබුණේ කොහෙද? අපි මනසේ අපි රැස් කරගත්ත සංඛාර නිමිත්ත. දැන් මෙහෙන් වචනේ එනකොට බැනුම කියන දේ හදාගන්නේ අපි අපේ හිතේ ටික මතක් කරගන්න නිසා නෙමෙයි. ඒ ටික මතක් කරගෙන මටයි මේ බනින්න කියන එක දාගන්න නිසා නෙමෙයිද? නැත්තම් කොහේ යන වචනයක් ඇහුණත් අපිට දැනෙන්න එපේ මට බනිනවා. නමුත් ඒ වචනේ ආරම්භය මටයි බනින්න කියන සංකල්පෙ නෙමෙයිද මට බනින්න දුක හදලා දුන්නේ. දැන් අපිට තාම දුක ඇවිල්ලා නැහැ බනින දුක. හැබැයි අපේ තියෙනවා බැනුම හදාගන්න පුළුවන් ලක්ෂණේ. ඇයි? ඇහෙන සද්ද එළියෙන් ඇහෙනවා කියලා අපි හිතනකම තියෙනවා නම් අපිට ඕනම මොහොතක බැනුම හදාගන්න පුළුවන්. බැනුමට කිව්වා දුක. බැනුම් අහන මොහොතේදී අපිට හටගන්නේ හිතේ දුම්නස. ඒක දුක. හැබැයි මේ මොහොතේ අපිට තියෙන දුක්ඛ සත්‍ය. දුක ඉපදිලා නැහැ. මොකද්ද දුක්ඛ සත්‍ය? ඕනම මොහොතේ බැනුම් අහන්න පුළුවන් අහන සද්ද මෙහි දැනගන්න එක එළියට ගැට ගන්න ලක්ෂණේ. එළියේ තියනවා කියලා හිතන කම, ඒ සද්දේ එළියෙනුයි එන්නේ කියලා හිතන කම, ඒ ගතිය අපි ළඟ තියෙනවා. නැතිනම් භව දුක කියන එළියේ තියනවා කියලා හිතන කම අපි ළඟ තියෙනවා. කුංචි කාලේ ඉඳලා අපිව ආදරෙන් බලාගත්තාම ඇහැට පේන්නේ වර්ණ සටහන. හිතෙන් කියන්නේ කුංචි කාලේ ඉඳලා බලාගත්ත ආදර අම්මා ඉන්නවා. දැන් කුංචි කාලේ ඉඳලා බලාගත්ත ටික හිතෙන් නෙමෙයිද ගෙනල්ලා දෙන්නේ? ඒ ටික හිතෙන් ගෙනල්ලා දෙන ටික. එතකොට ඒ හිතෙන් ගෙනල්ලා දෙන ටික අපි දාන්නේ කොහෙටද? එළියේ ඉන්නේ ඒ අම්මමයි කියලා. එතකොට දැන් ඔන්න කුංචි කාලේ ඉඳලා බලාගත්ත අම්මා ගෙනල්ලා දුන්න සංඛාරය තුල. මනෝවිඤ්ඤාණය තුල කිව්වා මේ අම්මා එළියේ ඉන්න අම්මයි කියලා. අපි දැනගත්තේ එළියේ ඉන්න අම්මා. දැන් එතකොට එළියේ ඉන්න අම්මා ඉන්නවා කියලා හිතනකම තියෙනවා. හිතනකම තාම දුක නැහැ අපිට. හිතනකම තාම දුක නැහැ. නමුත් යම් මොහොතක මේ උපද්දන ආදර අම්මා නැති වුණා කියලා එළියෙන් හම්බෙන මොහොතට අම්මා මැරෙන දුක එන්නේ නැද්ද අපිට? ඒ දුක එනවා නතර කරන්න. තාම කෝච්චිය ඇවිල්ලා නැහැ. හැබැයි රේල් පාලේ බෙල්ල තියාගෙන. ඒ මෙහි ආදරණීය හදාගන්න අම්මා එළියේ දකින්නවා අපි. තාම දුක ඇවිල්ලා නැහැ. එතකොට මෙතන අම්මා හදාගන්න කම එළිය කියලා හිතන ගතියට කිව්ව දුක්ඛ සත්‍ය කියලා. අතෙන්ට කිව්ව දුක කියලා. මෙතෙන්ට කිව්ව දුක්ඛ සත්‍ය කියලා. එතකොට
දැන් අපි දුකයි දුක්ඛ සත්‍යයි පැහැදිලි. දුක තියෙනවා දුක්ඛ සත්‍ය තියෙනවා. දුක කියන දේ මේ තියෙන දේත් එක්ක හදාගන්න දුක. දුක්ඛ සත්‍ය හැම වෙලාවකදීම මෙහි ඒක ඇති බවට හිතන කම නිසා හදාගෙන තියෙන දේ. දුක කියන තැන දුක්ඛ සත්‍ය තිබුණට දුක්ඛ සත්‍ය ඇති හැම තැනම දුක නැහැ. අතන කෙනෙක් ඉන්නවා කියලා හිතලා දුක විඳින තැන දුක සහ දුක්ඛ සත්‍ය කියන දෙකම තිබුණට මේ දුක්ඛ සත්‍ය කියන හැම තැනම දුක නැහැ. අපිට දැන් මේ ඇති බවට හම්බෙන එක තුල අපි කාටවත් තාම මව් මැරීමේ දුක, දරුවෝ මැරීමේ දුක අපි කාටවත් නැහැ. තාම ඇවිල්ලා නැහැ දුක. අපි විඳින්නේ නැහැ. හැබැයි මේ දුක විඳින්න හේතු ටික අපි ළඟ නැත්තේ නැහැ. අපි හේතු ටික තියාගෙන. එතකොට මෙතෙන්ට කිව්ව ඒක නිසා දුක්ඛ සත්‍ය කියලා. හැබැයි ඒක දුක නොවන දුක. ඔබට කියන්නේ දුක නොවන දුක කියලා. දුක නෙමෙයි හැබැයි දුක. ඒක තාම අපිට දුකයි කියලා තේරෙන්නේ නැහැ. හැබැයි යම් මොහොතක අපිට දුක ගෙනලා දෙනවා. ඔකට කියන සතුරු වද කියලා. බුදුරජාණන් වහන්සේ කියන සතුරු වද කියලා. ඒ සතුරු වද කියන්නේ යම් සූත්‍රය. සතුරු වදකයා එක කෙනෙක් ඉන්නවා එක ගෘහපතියෙක්. මෙයාට හරි තරහා එක පුරුෂයෙක් මෙයාගෙන් පලි ගන්න කල්පනා. පලි ගන්න කල්පනා කරලා හැබැයි මෙයා ළඟ ආරක්ෂාව වැඩි. ඒක නිසා මෙයාට කෙලින්ම ගිහිල්ලා මෙයාගෙන් පලි ගන්නේ නැහැ. ඒක නිසා මෙයා යනවා එයා ළඟට ගිහිල්ලා කියනවා අනේ මට රස්සාවක් නැහැ රස්සාවක් දෙන්න කියලා රස්සාවක්. එයා රස්සාවක්. බොහෝම ලස්සනට වැඩ කරනවා. අනිත් අය ඉක්මවා ගිහිල්ලා වැඩ කරනවා. ඒකට හොඳට වැඩ කරනකොට මෙයාට ඉහළ පිළිගැනීමක් හම්බ වෙනවා. ළඟම සේවකයෙක් විදිහට මෙයාව තියාගන්න. ඉතින් මේ හොඳට ප්‍රියමනාප විදිහට හැම දෙයක්ම ඕන එපාකම් ඔක්කොම සපේ ඉඳලා යම් මොහොතක මේ සිටුවරය නැතිනම් මේ කෙනා හොඳ නිින්දකට වැටුණු මොහොතක ශාස්ත්‍රයක් අරගෙන බිල්ල කපලා එයා වැඩේ කළා යනවා. මෙයාට කියනවා සතුරු වදකයා කියලා. සතුරු වදකයා අච්චර වැඩ කරන හොඳට 16ව හිටියත් මේ වදකයාම නෙමෙයි දෙයි හිටියේ. හිටියේ මේ දුක දෙන වදකයා. තාම බෙල්ල කැපුවේ නැහැ. තාම සතුරු වදකයා. හොඳට හිත ප්‍රිය මනාප විදිහට Tamanට උපස්ථාන කරනකොට සතුරු වදකයා නෙමෙයි.